ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයේ සඳහා සූදානම් වන මොහොත මාසිකව අප සිදු කරගෙන එනු ලබන ධර්මදේශනාවේ ඒ සබ්බාසෝ සූත්‍රයට අදාළව තවත් එක දේශනාවක් විදිහටයි අද මේ දේශනාවත් පැවැත්වෙන්නේ. සබ්බාසෝ සූත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපි ආශ්‍රව ධර්මයන් පිළිබඳව හඳුනා ගනිමින් ආශ්‍රව ධර්මයන් පිළිබඳව යම් කතාවක් කතා කළා පසුගිය දේශනාව තුළදී. එෙහිදී විශේෂයෙන් අපි කාමාශ්‍රවය පිළිබඳව හඳුනාගත්තා. කාමාශ්‍රවය පිළිබඳව හඳුනාගෙන අපි එහි ලක්ෂණ පිළිබඳව යම් මට්ටමකින් සාකච්ඡා කරන්නට යෙදුණා. කාම ගුණ සහ කාමය කියන්නේ කුමක්ද කියන කාරණාව එහිදී විශේෂයෙන් සාකච්ඡා වුණා. කාම ගුණය කියන දේ මූලික කරගෙන පංචකාම ගුණික වශයෙන් ඇති කරගත්ත රාගයම තමයි ආශ්‍රව ධර්මයක් විදිහට කාමාශ්‍රවයේ ලෙස හඳුන්වන්නේ කියන කාරණාව කාටත් ඒ අනුව පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබුණා. මූලික වශයෙන් ආශ්‍රව ධර්මතා හඳුනා ගැනීමේදී අද අපි කතා කරන්නේ භවආශ්‍රවය පිළිබඳව පළමුවෙන්. එතකොට අපිට ආශ්‍රව පිළිබඳව හඳුනා ගන්නකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා දිට්ඨ ධම්මික ආශ්‍රව සහ සම්පරායික ආශ්‍රව කියලා කොටස් දෙකක්. දිට්ඨ ධම්මික ආශ්‍රව කියලා කියන්නේ කෙනෙකුට මේ ජීවත් වෙනකොට දිට්ඨ ධම්මියෙහි පැමිණිය හැකි ආශ්‍රව ධර්මයන් පිළිබඳව. සම්ප්‍රායික ආශ්‍රව කියලා කියන්නේ කර්ම සහ කෙලෙස් සහිත බව නිසා කෙනෙකුට ප්‍රතිසන්දි වශයෙන් අරගෙන එන්නට පුළුවන් සංසාරික පැවැත්ම කියන දෙයට නැතිනම් ඒ ත්‍ුති උත්පත්තීන්ට හේතු වන කර්මාභියෝහනාදිය සියල්ලක්ම අයිති වෙනවා ඒ සම්ප්‍රායික ආශ්‍රව කියන කොටසට. ඉතින් මෙන්න මේ විදිහට ධම්මික ආශ්‍රවයන්ගේ ප්‍රහාණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ditta ධම්මික ආශ්‍රවයන්ගේ සංවරය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා තමයි ditta ධම්මිකානං ආසවානං සංවරාය කියලා පෙන්වුවේ. ඒ වගේම සංසාරික පැත්තට බලපාන ඒ ආශ්‍රව ධර්මයන් නැතිනම් සම්ප්‍රායික ආශ්‍රවයන්ගේ සමුග්ඝාතය එහෙමත් නැතිනම් මුලින් උපුටා දැමීම කියන කාරණාව අපි කතා කරනවා ප්‍රධාන වශයෙන්ම. ඉතින් භවආශ්‍රවයත් ඒ සම්ප්‍රායික ආශ්‍රවය කාමාශ්‍රවය වගේම භවආශ්‍රවයේ යම් කිසි කෙනෙකුට පවතිනවා නම් ඒ භවආශ්‍රවය නිසා ඔහුට රූපාරූපාදී වශයෙන් පවත්නා භූමීන්හි ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නට වගේම එක ditthi සහගත මට්ටමකින් ඇසුරු වුණොත් ඒක අකුසල සහගත පාක්ෂික ධර්මයක් හැටියටත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම භව ආශ්‍රවය පිළිබඳව අපි කතා කරන්නට කලින් අපි අර කාමයේ සහ කාම ගුණ පිළිබඳව කතා කරලා කාමාශ්‍රවය ගැන කතා කළා වගේම මම හිතනවා භවයේ පිළිබඳව අපි කතා කරලා භව ආශ්‍රවය පිළිබඳව යම් කතා බහක් කළොත් ඒක වඩා වටිනවා කියලා. භවයේ පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන් විෂය පරාසය ඉතාමත් විශාලයි. භව කියන වචනයත් එක්ක මේ බුදු ධාතුවෙන් නිපන් පදයක් හැටියට මේක බොහෝ අර්ථයන් වල යෙදෙන පදයක් තමයි මේ භව කියන මේ පදය. එතකොට අපිට ව්‍යාකරණානුරූපීව බැලුවත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ භව සද්දය බොහෝ අවස්ථාවල විවිධ අර්ථ ප්‍රකාශ කරමින් යෙදී තිබෙන ආකාරය. ඒ පිළිබඳව දක්වනවා වොද්ධි සම්පatti පුඤ්ඤානි වෘද්ධි අර්ථේහි වැඩිම අර්ථේහි පඤ්ඤස්ස භාවවාදී තන්හි යෙදෙන රජුගේ ඒ වෘද්ධි ආදී දැක්වීම සඳහා වෘද්ධි අර්ථයකත් මේ භව શબ્දය යොදනවා. ඒ වගේම සම්පatti ලැබීම් ආදී අර්ථය ප්‍රකාශ කිරීම සඳහා මේ භව શબ્දේ පාවිච්චි වෙනවා. ඒ වගේම පුඤ්ඤානි කියලා කියන්නේ පුණ්‍ය ධර්මයන් කියන එක. එතකොට මේ පුණ්‍ය පක්ෂය පිළිබඳව හැඳින්වීම සඳහා ඇතන් විටක භව කියන දේ යෙදෙනවා. ඒ වගේම ස්කන්ධ ධර්මයන් පිළිබඳවත් හඳුන්වනවා. ශෝකාස සංඤිතා ඒ වගේම
මේ විදිහට මේ අවකාශයේ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ඉද ප්‍රස්ථ අවකාශය ආදී හැඳින්වීම සඳහා භව කියන වචනය යෙදලා තියෙනවා. ඒ වගේම භවය කියන කාරණාව භව තණ්හාවක් විදිහට භව දිට්ඨියක් විදිහටත් අපිට ලැබෙනවා. ඒ වගේම කම්ම භව, උප්පත්ති භව ආදී ලෙසත් භවයේ පිළිබඳව අර්ථ දැක්වෙනවා අපිට දකින්න පුළුවන්. මේ විදිහට අපිට මේ භව වීම් අර්ථෙහි වගේම නොවීම් අර්ථෙහි භව අභව කියන දේවල් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒතර සමස්තයක් විදිහට මේ වගේ භව කියන මේ වචනය විවිධ අර්ථයන්හි භාවිත වන වචනයක් හැටියට අපිට ත්‍රිපිටකයේ යෙදී ඇති ආකාරය පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා භවය පිළිබඳව අර්ථ දැක්වීමේදී අපිට ඒකලේශ මාත්‍රයක් පිළිබඳව විතරක් සැලකිල්ලට අරගෙන භවය කියලා කියන්නේ මෙතනදී කාම භව, රූප භව, අරූප භව ආදී මේ ත්‍රිවිධ භවයේ විතරයි භවය කියලා කියන්නේ කියන අර්ථයෙන් විතරක් අපිට භව කියන එක සෑම තැන්හිදීම අර්ථ විග්‍රහයකට ලක් කළ නොහැකි. හේතුව භව කියන ශබ්දය මේ විදිහට ප්‍රතුලාර්ථයන්හි නැතිනම් බොහෝ අර්ථයන්හි යෙදිලා තියෙනවා. ඒ නිසා මේක මේ විදිහට අපිට කියන්න පුළුවන් කමක් නැහැ. භව ශබ්දය ඒකාර්ථවත් හැටියට නැතිනම් කාම භව, රූප භව, අරූප භව කියන මේ තැන්වල විතරක් යෙදිලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ භව කියන වචනය එක තැනකින් ආශ්‍රව ධර්මයක් විදිහටත් තව තැනක යෝගයක් විදිහටත් සංයෝජනයක් විදිහටත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් භව රාග කියලා කියන්නේ භවය කියන දේ පිළිබඳව තියෙන ඇලීම. එතකොට මේ විදිහට මේ ඕග යෝගාදී ධර්මයක් විදිහටත් භවය ගැන කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ සෑම තැනකම යෙදී ඇති භවය ඒකාර්ථවත්ද නානාර්ථවත්ද කියන කාරණාව අපිට විමසා බැලීම වටිනවා. මේ භවය කියන શબ્දය ඒ තැන යෙදුනට විවිධ අර්ථ තමයි ඒ තැන ප්‍රකාශ කරන්නේ. දැන් කම්ම භවෝ කියනකොට ඒකෙදි කර්ම භවය ගැන කතා කරනවා. උප්පත්ති භවෝ කියනකොට ඒකෙදි උප්පත්ති භවය කියන දේ සඳහන් කරනවා. ඒ වගේම භවයේ පිළිබඳව අර්ථ දක්වනකොට භව ආශ්‍රවය පිළිබඳව අර්ථ දැක්වීමේදී විශේෂයෙන් පාවිච්චි වෙන දෙයක් තමයි රූපාරූප භවයේ චන්දරාගෝ. එතකොට රූපාරූප භවයන් පිළිබඳව තියෙන චන්දරාගයේ භව ආශ්‍රවයයි කියලා. එතකොට එහෙම කියන්නට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි දැන් කාමය කියනකොට ඒක අපි කාම ආශ්‍රවය තුල කතා කරනවා. කාමයට ඇතුළත් දේවල් ටික. කාම භූමියට අදාළ සියලුම දේවල් ටික අපි කාම ආශ්‍රවයට ඇතුළත් කරලා කතා කරනවා. එතකොට රූපාරූප භූමීන්හිදී අපි කාමයේ පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒ නිසා එතනදී පවතින යම් ඒ සාස්වත සහගත දෘෂ්ටි ස්වභාවය තියෙනවා නම් අන්න ඒක භවයේ හැටියට සාකච්ඡා කරනවා. මේක තමයි භවය කියන වචනය පිළිබඳව භව ආශ්‍රවය පිළිබඳව අපි කතා කිරීමේදී කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අර්ථ විග්‍රහ කරන අටකථාචාර්යන් වහන්සේලා භවාසෝති රූපාරූප භවේසු චන්දරාගෝ භවාශ්‍රවය කියලා කියන්නේ රූපාරූප භවයන් පිළිබඳව පවත්නා චන්දරාගය කියලා කියනවා. ඒ වගේම ධාන නිකාන්ති ධාන නිකාන්තියක් තියෙනවා නම් ධාන පිළිබඳව පවත්නා නිකාන්ති තණ්හාවක් තියෙනවා නම් අන්න එතන ඒ ධානයන්ට බැස සිටීම දක්වනවා භවාශ්‍රවයක් හැටියට. ඒ භවාශ්‍රවය නිසා තමයි ඒ තන ඒ භූමිය विद्यमान වෙන්නේ. ඒ භවය නිසා තමයි රූප භූමිය අරූප භූමිය කියන එක विद्यमान වෙන්නේ. දැන් කාමය පවතින නිසා තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකේ කාමය කාමසාගත සංඥා පවත්වන නිසා තමයි ඒක අපිට ඊට අනුරූපව උප්පත්ති ලබන්න කාම භවයට යන්න පුළුවන්කම තිබුණේ. ස්ථානිෂ්ඨ භාවයන් අපිට ඒ රූපාදී ධර්මයන් පිළිබඳව ඇති වුණු නිසා. හැබැයි රූපාරූප ධාන ලබා ගන්න කෙනෙකුට ඒ බඳු ලක්ෂණයක් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ බඳු පුද්ගලයෙකුට ඇති වෙන්නේ ඒ මට්ටමේ ඇති කරගත්ත භව රාගයක්. එතකොට අන්න ඒ නිසා රූපාරූප භවයන් පිළිබඳව තියෙන චන්දරාගය කියන එක මෙතනදී භව ආශ්‍රවය හැටියට අර්ථ දක්වනවා. ඒක තවදුරටත් සස්සත දිට්ඨි සහජාතෝ සාස්වත දෘෂ්ටිය හා සමග සහජාතයි. අර බක කියන බ්‍රහ්මයාට එක වෙලාවකදී මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනවා. බක කියන බ්‍රහ්මයා
තමන් බ්‍රහ්ම ලෝකෙට ආපු කාලය පිළිබඳව මෙනෙහි කරලා බලනකොට ඔහුට පේන්නේ ඔහු එතන පහළ වුණ දවස පිළිබඳව. එතකොට ඔහුට ඉන්න තියෙන කාලය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට ඔහුට එතන ඉන්න තියෙන කාලයක් පේන්නේ නැහැ. එතකොට ඔහු ඇති කරගන්නවා දැක්මක් එතනදී ඒකාන්තයෙන් මම සාස්වතයි. අද්භයි. ඒ වගේම දුහයි. ඒ වගේම අවිපරිණාම ධම්මී කියලා. සත්‍යතයි දුහයි අවිපරිණාම ධම්මී කියලා ඇති කරගන්නේ මම ඒකාන්තයෙන් මෙතන සිටිනවා. මම ඒකාන්තයෙන් මෙතන මරණයක් නැතුව දීර්ඝකාලීනව පවතිනවා. ඒ වගේම දුහයි ඒක අදුහ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධ්‍රුව කියලා කියන්නේ ඒ විදිහටම ස්ථාවරව තියෙනවා. ඊට පස්සේ අසස්සතයි. ඒක සාස්වතයි. ඒක ඒ විදිහටම පැවැත්මක් පෙනෙනවා. ඒක වෙනස් වෑයමක් පෙනෙන්නේ නැහැ කියලා, සිඳීමක් නැහැ කියලා ඇති කරගන්නවා. එතකොට මෙන්න මේ අසස්සත අදුහ අවිපරිණාම ධම්ම කියන ස්වභාවයන්ට ප්‍රතිවිරුද්ධව ගියපු දැක්මක් ඔහු ඇති කරගන්නවා. ඒ දැක්ම තමයි ඒ සාස්වත දුහ අවිපරිණාමයි කියලා කියන්නේ. එතකොට ඒ සාස්වතයේ තුල ඔහුට ඇති කරගත්ත දික්තියක් තිබුණා. ඔහුගේ පැවැත්ම පිළිබඳව ඔහුට පවතිනවායයි කියන අදහසක් තියෙනකොට ඒ සාස්වතයේ තුල ඔහුට පැවතුණු දෘෂ්ටියක් තිබුණා. ඒ ධ්‍රුව භවක් පිළිබඳව ඔහුට හැඟීමක් තිබුණා. ඒ වගේම විපරිණාමයටපත් නොවන බවට ඔහු කල්පනා කළා. ඒක පෙරලෙන්නේ නැහැ, අන්පරිදි පවතින්නේ නැහැ කියන එකකටපත් වුණා. මේක බ්‍රහ්මයාට ඇති වුණ එක මිත්‍යා දෘෂ්ටියක්. මේ මිත්‍යා දෘෂ්ටිය දුරු කිරීම පිළිබඳව අපිට සූත්‍රයන් තුළ කරුණු දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් මෙන්න මේ ශාස්ත්‍රත සහගත මෙබඳු හැඟීම් භව ආශ්‍රවය කියලා කියනවා. මේක ආශ්‍රවයක් විදිහට යෙදීම කියන කාරණාවේදී දිට්ඨිය සහ සංප්‍රයුක්ත නොවුනත් ඇතැම් තැන්වලදී ඒ කියන්නේ දිට්ඨියත් එක්ක එකට නොයෙදුනත් අපිට දිට්ඨිය කියන දේ නැතුවත් වෙනම දකින්න පුළුවන්කම තියෙනවා භවය කියන දේ පැවැත්ම. එතකොට මේ සස්සත දිට්ඨි සහගතෝ රාගෝ සාස්වත දෘෂ්ටි සහගත බවින් ඇති කරගත්ත එතන ඇලීම කියන දේ තියෙනවා. ඒ වගේම භව වශයෙන් පත්තනා භව වශයෙන් පවත්නා ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ රූපාරූප භව වශයෙන් පවත්නා යම් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් අන්න ඒකටත් කියනවා භව ආසව කියලා. එතකොට මේ විදිහට අපිට මේ භවආශ්‍රවයේ පිළිබඳව විග්‍රහ කර ගැනීමේදී අපිට ආශ්‍රවයක් ලෙස භවය කියන දේ කටයුතු වන ආකාරය පිළිබඳව අපිට මෙතනදී දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම භව දිට්ඨිය කියන කාරණාව මෙතනදී ඊටාම වැදගත් වෙනවා අපි තේරුම් ගන්න එක. භව දිට්ඨි පිළිබඳව විස්තර කිරීමේදී අපිට මේ භවය කියන වචනය හරියට තේරුම් ගන්න පහසුවක් තියෙනවා. භව දිට්ඨි කියනකොට භවෝ උච්චති සස්සතං භවෝ කියලා කියන්නේ නැතිනම් භවය කියලා කියන්නේ ශාස්ත්‍රය. ශාස්ත්‍රය කියලා කියන්නේ මේ වෙනස් නොවි අවිපරිණාම ධර්මව මේ ධර්මය පවතිනවා කියලා ගත්ත ලෝකයේ තියනවා කියලා ගත්ත දෙයට කියනවා අපි භව කියලා. ඒ භවය භව වශයෙන් නැතිනම් ඒ සස්සත වශයෙන් උපදින දෘෂ්ටියට තමයි භව දිට්ඨි කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? භවිස්සති අත්තාච ලෝකෝච. ආත්මයක් තියෙනවා ලෝකයක් තියෙනවා කියලා හඟිනකම හිතනකම තමයි මෙතනදී මේ සාස්වත හැඟීම කියලා කියන්නේ. එතකොට ඒව රූපා දිට්ඨි මෙබඳු ආකාර වූ දෘෂ්ටියක් ලෝකයේ තුල තියෙනවා. භවිස්සති අත්තාච ලෝකෝච. ආත්මයක් තියෙනවා ලෝකයක් තියෙනවා කියලා ගන්න දෙයක්. මොකද සමහර වෙලාවට මේ භව කියන දේ පිළිබඳව මේ භවයේ කියලා කතා කරන වචනයත් සමග ඇතම් කෙනෙක් මේකට මේ අර්ථ ලබා දෙන අර්ථය පිළිබඳව යම්කිසි අනනුකූලතාවයක් දකින නිසා තමයි මේ කාරණාව තවදුරටත් අපි පැහැදිලි කර ගැනීම වටිනවා කියලා හිතුවෙත් මේ කරුණු ටික පැහැදිලි කරන්නේ. එතකොට අපිට මේ භවයේ පිළිබඳව කතා කිරීමේදී භවෝත්ති සස්සතම් භවය කියලා කියන්නේ සාස්වතය. එතකොට සස්සත වශයෙන් උපජ්ජනක දිට්ඨි භව දිට්ඨි සාස්වත වශයෙන් උපදින දෘෂ්ටියට තමයි භව දිට්ඨිය කියලා කියන්නේ. භවිස්සති අත්තාච ලෝකෝච ආත්මය සහ ලෝකය කියන දේ පවතිනවා කියලා වන්නේය කියලා හිතන කම මෙතනදී භවයේ හැටියට එතනදී අර්ථ දැක්වීම සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ භවය සහ භව දෘෂ්ටිය පිළිබඳව අපි හඳුනා ගැනීමේදී පොදුවේ අපිට දකින්න පුළුවන් දේ තමයි මෙතනදී මේ භවය කියලා කියන්නේ කොහොමද? භවය කියලා කියන්නේ පොදු විදිහට අපි අරගෙන බැලුවොත් මේ තියෙන සාස්වත සහගත පැවැත්ම පිළිබඳව.
ඒ ගැන විස්තර කරනවා. දැන් ලස්සන මලක් දැකලා කෙනෙක් මේ මල බොහොම ලස්සනයි කියලා මේක කාමාදී වශයෙන් මේ මල පිළිබඳව කැමැත්තක් ඇති කරගත්තොත් අන්න ඒකට කියනවා කාම ආශ්‍රවයක් කියලා. ඒකට නැතිනම් ඒකට කියනවා කාම රාගය කියලා. අපි යම් කිසි විදියකින් මේ මලේ ලස්සන ස්වභාවය පිළිබඳව හිතේ ඇති කරගන්න කැමැත්තට. ඒ වගේම මේ මල පිළිබඳවම අපි ඇති කරගන්නවා නම් ඒක පවතින දෙයක්, ඒක ලෝකෙ තුල තියෙන දෙයක් කියලා අපි හංගිනවා නම්, කල්පනා කරනවා නම් අන්න ඒ කල්පනාවට කියනවා භව රාග කියලා. එහෙම නැත්නම් භව දිට්ඨි කියලා. ඒකේ පැවැත්ම පිළිබඳව කල්පනා කරන එකට. එතකොට මේ වගේ උදාහරණයක් මගින් විශේෂයෙන් අපිට ඒ කරුණ පිළිබඳව පැහැදිලි කරලා දක්වලා තියෙනවා. මේ භවය පිළිබඳව හඳුනා ගැනීම කොච්චර දුරට මේ ඒ දේශනාවන් තුළ ලබා දෙන අර්ථ විග්‍රහයන්හිදී විවරණයකට ලක් කරලා තියෙනවද කියන එක පැහැදිලි වෙන විදිහට. එතකොට මේ භවය කියන කාරණාව මෙතනදී පොදු ලෝකයේ තුල ඇති කරගත්ත පවතින බවට ගත්ත මේ සංකල්පනාව කියන තැනින්ම අපිට ගෙනල්ලා දෙනවා. ඒ නිසා තමයි මේ භවආශ්‍රවය කියන දේ ආශ්‍රවයක් විදිහට අපි තේරුම් ගැනීමේදී භවය කියන දේ ඉස්සර තේරුම් අරගන්න එක වටිනවා කියලා කිව්වේ. එතකොට භවය කියන වචනය ඇතුලේ ඇතුළත් වෙන මහා ගැඹුරු සහ පැතිරුණු අර්ථය අපිට එතනදී ඊටාම වැදගත්කමක් දක්වනවා. මේක තේරුම් ගන්නට යනකොට. ඒ නිසා දැන් භවිස්සති අත්තාච ලෝකෝච කියනකොට ලෝකයක් තියෙනවා ආත්මයක් තියෙනවා කියලා කියනකොට ඒ ආත්මය සහ ලෝකයේ පැවැත්මක් තියෙන බවට ඔහු විශ්වාස කරනවා. නොවෙනස්ව පවතින අයිපරණාම ධම්මී වුණ ඒ පැවැත්මක් පිළිබඳව ඔහු විශ්වාස කරනවා. අන්න ඒක තමයි මේ භවය පිළිබඳව ඔහුගේ තියෙන දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ නිසා අපිට ආශ්‍රව ගැන කතා කිරීමේදී භවය කියන වචනය වෙන් කරලා අරගෙන අපි කතා කළොත් ඒ ඔස්සේ අපිට භවය කියන දේ ගැඹුරට කතා කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කම්ම භව සහ උප්පත්ති භව වශයෙන් අපිට මේක කොටස් දෙකකට බෙදලා පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිජ්ජාභි සංස්කාර වශයෙන් ඇති කරගන්න කර්ම භවයත් ඒ වගේම කාම භව රූප භව අරූප භව ආදී වශයෙන් ඇති කරගන්න උප්පත්ති භවයනොත් අපිට වෙනම කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මේ භවය කියන දේ කතා කිරීමේදී භවය කියන දේ විමසීමේදී අපිට දකින්නට ලැබෙන ප්‍රභේදයක්. එතකොට මේ සෑම තැනකදීම අපිට තියෙනවා මේ ධර්මයන්ගේ තියෙන පැවැත්ම කියන එක. පැවැත්ම කියන දේ දෘෂ්ටිය නෙමෙයි. ඒක අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ. සාස්වතය කියන එක දෘෂ්ටිය නෙමෙයි. එතකොට ඒ පවතිනවා කියන බව අබිනිවේෂ පරාමාසයක් තියෙනවා නම් ඒ වස්තුව පිළිබඳව තියෙන අබිනිවේෂ පරාමාසය තමයි දෘෂ්ටිය බවට පත් වෙන්නේ. ඒක දිට්ඨිය බවට පත් වෙනවා එතකොට. අබිනිවේෂ පරාමාසය කියලා කියන්නේ ඊටාම දැඩිව ග්‍රහණය කරගෙන ඒක බැසගෙන සිටිනවා කියන එක. එතකොට දිට්ඨිය එකක් වස්තුව තවත් එකක්. දිට්ඨිය එකක් වස්තුව තවත් එකක්. දිට්ඨියයි වස්තුවයි දෙකම එකක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් වස්තුව පිළිබඳව තමයි දෘෂ්ටිය පවතින්නේ. ඒ නිසා ඇත කියලා ගත්ත බව පිළිබඳව තියෙන දිට්ඨිය තමයි සාස්වත දිට්ඨිය බවට පත් වෙන්නේ. සාස්වතෙන් තොරව සාස්වත දිට්ඨියක් නැහැ. හැබැයි දිට්ඨියෙන් තොරව සාස්වතේ වෙනවා කියන එක තියෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මෙතනදී අපිට මේ කාරණාව පිළිබඳව වස්තුව සහ දෘෂ්ටිය අතර තියෙන මේ වෙනස්කම පැහැදිලි කරගන්නවා ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඒකෙන් පැහැදිලි කරන්නට උත්සාහවත් උනේ මේ භව ආශ්‍රවය යන්නට පුළුවන් භව ආශ්‍රවය කියන වචනය ඇතුලේ අපිට අපේ මනස අරගෙන යන්න පුළුවන් විශේෂ සීමා ගැන පැහැදිලි කරන්නට අවශ්‍ය නිසා. කාමය සහ ඒ ආශ්‍රිතව පවත්වන කෙලෙස් පිළිබඳව අපි කාම ගුණ පිළිබඳව කතා කරමින් සහ කාමාශ්‍රවයට අදාළ කරලා කතා කළා. අන්න ඒ නිසා තමයි මෙතනදී භවආශ්‍රවය කියන එකේදී ඒකට රූප අරූප භූමි දෙක විතරක් ඇතුළත් කරන්නේ. රූප අරූප භූමි දෙක පිළිබඳව පවත්වන චන්ද්‍රාගය කියලා කියන්නේ. එතකොට ලෝකේ යම් කෙනෙක් රූපයට කැමති වෙනවා නම් සද්ද ගන්ධ රස ස්පර්ශ ආදී දේවල් වලට කැමති වෙනවා නම් ඒක ඔහු ඒ කැමැත්ත තුල ලබා ගන්න. ඒ ලෝකයේ ඇති දේවල් වලට කැමති වීම තුල ඔහු උපදව ගන්න ඒක කාම රාගය කියලා කියනවා. කාම ඡන්දය කියලා කියනවා. එතකොට මේ කාම ඡන්දය කාම රාගය කියලා කියන මේ දෙම තමයි කාම ආශ්‍රවය කියලා කියන්නේ.
කාම ඕගය, කාම යෝගය කියලා කියනවා. එතකොට මේක කාමය කියන පැත්තෙන් ආවරණය කරන දෙයක්. ඒක ඇතුලේ අපි ආපහු වෙනමම කතා කළ යුතු නැහැ. මේ රූප අරූප භවයන්හි තියෙන ඡන්දය පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒක කාම භවයේ පිළිබඳව. නැතිනම් කාම ලෝකයේ පිළිබඳව තියෙන කැමැත්ත. මේ භවය කියන දේ මෙතනදී ආශ්‍රවයන්ගේ විශේෂ කොට දක්වන්නේ කාමාශ්‍රවයට අර ටික ඔක්කොම ඇතුළත් කරලා දක්වනකොට රූප අරූප සංඛ්‍යාත භූමීන්හි යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයේ වඩලා ප්‍රථම ධානයේ පිළිබඳව එතන පවත්වන ඒ ධර්මයන්ගේ ඇති කරගන්න රාගයක් තියෙනවා නම් ඒ භවයේ පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම් එතන ඇලෙන කමක් තියෙනවා නම් ඒකට මොකද්ද කියන්නේ? අන්න ඒකට තමයි අපි ආශ්‍රව ධර්මයක් විදිහට භව ආශ්‍රවය කියන දේ එතනදී ඇතුළත් කරන්නේ. හැබැයි දැන් භව ආශ්‍රවය ඇතුළත් කළාට භවය කියන මේ වචනය පොදු වෙන්නේ භව ආශ්‍රවයට පමණක් නෙමෙයි. භවය කියන වචනේ පොදු වෙන්නේ භව ආශ්‍රවයට විතරක් නෙමෙයි. ඒක කාමයටත් පොදුයි. ඒක නිසා තමයි කාම භව කියලා කියන්නේ. කාම භවය කියලා කියන්නේ ඒ නිසා. එතකොට පොදුවේ ඒ ඕනෑම තැනක සාස්වත වශයෙන් ගන්නා යම් දැක්මක් තියෙනවා නම් අන්න ඒකට කියනවා භවය කියලා. සාස්වත වශයෙන් හඳිනකම, ශාස්වත වශයෙන් කල්පනා කරනකම අන්න ඒකට කියනවා භවය කියලා. ඒ භවයේ පිළිබඳව තමයි යම් කිසි කෙනෙක් කල්පනා කරන්නේ, තණ්හා කරන්නේ. එතකොට ඒකට රූප, ශබ්ද, ගන්ධ ආදී වශයෙන් අපි කැමති වෙනකොට කාමයේ ඇති කර ගන්නකොට අපි ඒක ඒ පැත්තෙන් කාම තණ්හා කියලා කාමාශ්‍රව කියලා වෙනම නම් කරලා ඒ වගේම මේ පැවැත්ම තුළම ඔහුට රූප අරූප භූමීන්ටයි ස්කන්ධ අල්ල ගන්නකොට අපි ඒක භව ආශ්‍රවය හැටියට වෙනමම නම් කරලා තියෙනවා. ඒක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. නමුත් මේ පොදුවේ මේ තැන් දෙකේදීම ඇතුළේ තියෙන දෙයක් තමයි භව කියන වචනය ඇතුළත තියෙන මේ කොටස් දෙක අපි තේරුම් ගත යුතු භව කියන වචනය ඇතුළත තියෙන මේ විග්‍රහය. ඒ නිසා භවය කියන එක දකින්න එපා කොයි වෙලාවකවත් එකම ධර්මයක් පිළිබඳව කරන කතාවක් විදිහට භවය කියන දේ දකින්න එපා. එතකොට මේ යම් ස්කන්ධ වශයෙන් ඇති කරගන්න ධර්මයන් පිළිබඳව ස්කන්ධයන්ගේ පැවැත්ම පිළිබඳව තියෙන දේම තමයි ඒ භවය කියලා කතා කරන්නේ නැතම් තැනකදී. භව දිට්ඨි පිළිබඳව විස්තර කරනවා ඛණ්ඩ පංචකං අත්තාච ලෝකෝචාති ගාහෙත්වා තම් භවිස්සතිති ගන්හන වශයෙන් නිවිට්ඨා සස්සත දිට්ඨි. එතකොට ස්කන්ධ පංචකය පිළිබඳව ඇති කරගන්න යම් දෘෂ්ටියක් තියෙනවා නම් ඒක ආත්මය හෝ ලෝකය හෝ කියලා ස්කන්ධ පංචකය පිළිබඳව ඇති කරගන්න යම් දෘෂ්ටියක් තියෙනවා නම් ඒක සත්තත දිට්ඨි කියලා කියන එකම භව දිට්ඨියයි කියලා කියනවා. එතකොට දැන් මේ කියන්නේ මේ ලෝකයේ පිළිබඳව තියෙන හැඟීමක් මිසක මේ රූපාරූපාදී භවයේ පිළිබඳව පමණක් සීමා වෙච්ච එකක් පිළිබඳව නෙමෙයි. ඒ නිසා මේ භවය පිළිබඳව කතා කරනකොට භවය ඇති වෙන්නේ නැතිනම් භව කියන වචනයට අපිට සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ තුන් භූමිය අනුවගේ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව ගන්නාකම තුළ තමයි අපිට භවය කියන දේ පිළිබඳව අර්ථ විවරණය කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව අපි භව කියන වචනයෙන් පොදුවේ කතා කරනවා. ඒකයි මෙතනදී තවදුරටත් විග්‍රහ කරනවා භවිස්සතිති භවෝ වන්නේයයි කියන නිසා තමයි භවය කියලා කියන්නේ. තිට්ඨති සබ්බ කාලං. එතකොට සියලු කාලයේහි තිට්ඨති තියෙනවා. අත්ථීති අත්තෝ ඇතයි කියලා ගන්න අර්ථය. තිට්ඨති සබ්බ කාලං අත්ථීති අත්තෝ. එතකොට සියලු කල්හි ඒ සිටිනවා අත්ථීති අත්තෝ ඇතයි කියලා ගන්නකම. එතකොට දැන් එතනදී කාමයේ පැත්තෙන් අපි අරගෙන බැලුවොත් ලෝකයේ රූපයේ පැත්තේ අපි කාමසහගත චේතනාවන් අපි රූපයේ තුලින් දකිනකොට ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් තුලින් කාමසහගත මානසිකාරයන් අපි දකිනකොට වෙනතුනේ එතනක් තියෙනවා අපිට ඒ පවතින බවට ගත්ත ඇතයි කියලා ගත්ත දැක්මක් තියෙනවා. ඒකට තමයි අපි කාමයේ අනුව කියපු ඒ කාම ලෝකයේ තුල අපි කතා කරන භවය කියලා කියන්නේ. එතකොට මේ භවයට තමයි අපි මේ පැවැත්ම තුල තමයි අපි තණ්හා උපදවගන්නේ. ඒ පැත්තෙන් තමයි අපි ඒ තණ්හා උපදවගන්නේ. මේ පැත්තෙන් පුළුවන් අපිට දෘෂ්ටිගත වන්නට. එතකොට ඒක එක වචනයක් ඇතුලේ විස්තර කරනවා නම් අපිට භව තණ්හා කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තව පැත්තකින් අරගෙන අපිට භව දිට්ඨි කියන්නට පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඔක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා බෙදෙන තැනකදී විතරක් අපිට අරගෙන
අපිට එතකොට කාම තණ්හාව රූපාදී ධර්මයන්ට කරන තණ්හාව අයිති නිසා එතනදී භවය කියන දේ රූපාරූප භූමි දෙකට අයිති කරනවා. එනිසා මේ බෙදීම් පිළිබඳව ධර්මයේ තුල දැක්වෙන බෙදීම් පිළිබඳව අපිට විග්‍රහ වෙන පරයායන් පිළිබඳව අපිට ගලපලා බලලා එන සමස්තයක් විදිහට ඇති නොවන වැදගත් වෙනවා ධර්මයේ පිළිබඳව අපි විමසන්නට යනකොට. භවයේ ආශ්‍රවයක් විදිහට ගන්නකොට අපි කිව්වා සවන්ති. ඒ කියන්නේ නිරන්තරයෙන්ම මේ ශ්‍රාවය වෙනවා. නැතිනම් ගලා යනවා. නිරන්තරයෙන් පැවැත්මක් විදිහට වෙනවා. එතකොට ඒක මේ ආශ්‍රවයක් හැටියට අපි කතා කරනකොට එතන ඒක රාශී වෙලා පැවැත්මක් විදිහට තියෙනවා පල් වෙලා වගේ හරියට. අපි කිව්වා අර මදිරාදී දේවල් පිළිබඳව කිව්වා. ඒ කියන්නේ යම් කිසි විදිහකින් රාරක්වාදී වුණත් පෙරනකොට ඊට කලින් ආශ්‍රවයක් කියලා කියනවා ඒකට. බෙහෙත් ආදී දේවල් පවා ඒක තබල පල් කොට හැරලා ආශ්‍රවයක් හැටියට කියනවා. අනේ පල් කොට තබන කමට තමයි ආශ්‍රව කියලා කියන්නේ. එතකොට ඒ ආශ්‍රව කියන වචනය ඇතුලේ භවයත් ඇතුළත් කරලා දක්වනවා. ඒකට හේතුව තමයි දැන් මේක මේ එකතැන පල් වෙන දෙයක්. එකතැන එකතු කරගන්න දෙයක්. දැන් කාමයට අනුරූපව කෙනෙක් හිතන්නට පටන් ගත්තාම එයාගේ මනස කාමයට අනුරූපව නැඹුරු වෙනවා. කාමයට අනුරූපව නැඹුරු වෙනවා කියලා කියන්නේ හැම මොහොතකම සිතුවිලි ඇති වෙන්නේ මානසිකාරයේ පවත්වන්නේ යා කාමයේ පැත්තට නැඹුරු වෙලා කාමයේ පැත්තට අනුරූපව. ඒ විදිහටම තමයි භවයේ පැත්තට නැඹුරු වෙලා එයා සිතුවිලි පවත්වන්න ගත්තාම එයාට ඒ පැත්තේ සිතුවිලි තමයි එන්නේ. ඒකට කියනවා භව ආශ්‍රය කියලා. එතකොට භව ආශ්‍රය විස්තර කර ගැනීමේදී රූපාදී දේවල් පිළිබඳව පවත්නා ආශ්‍රවයක් හැටියටයි අපි ප්‍රධාන වශයෙන් විග්‍රහ කරගන්නට යෙදුනේ. නමුත් ඒක අර භව කියන શબ્දයට පොදුවේ වෙන්කොට ගත්තොත් අපි භව ආශ්‍රවයක් කියන දේ කාමය පිළිබඳව වුණත් කෙනෙකුට ඒක ජනනය වෙන්නට පුළුවන්. ඒකට අපි කාම ආශ්‍රවය කියලා කිව්වට එතනේ පැවැත්ම පිළිබඳව තියෙන ප්‍රවෘත්තිය පිළිබඳව තියෙන එතන එකතුව පිළිබඳව තියෙන ආශ්‍රවයක් තමයි කාම භවයේ පිළිබඳව කියපු ආශ්‍රවයකුත් එතන තියෙනවා. එතකොට අපිට මෙන්න මේ ආශ්‍රව කියන දේ පොදුවේ අපි තේරුම් ගන්නවා වගේම භවය කියලා අද කතා කරන ප්‍රස්තුතයට අදාළව විතරක් කතා කළොත් අපිට දකින්න වෙන්නේ රූපාරූප භූමි දෙක විතරක් සීමා කරගෙන. රූපාරූප භූමි දෙක විතරක් කියලා කිව්වේ රූපාවචර ධ්‍යාන ලබා ගන්න කෙනෙක් ඒ ධ්‍යාන ආරම්මණය හෝ ඒ තියෙන මට්ටම් වල හෝ භව වශයෙන් යම් ප්‍රාර්ථනයක් කරනවා නම් ඒ වශයෙන් යම් කිසි කැමැත්තක් උපදව ගන්නවා නම් එතන යම් ඇලීමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා ධ්‍යාන නිකාන්ති කියලා. ධ්‍යානයේ පිළිබඳව තියෙන බැස ගැනීම වශයෙන් තියෙන තණ්හාවක් ඒක. අන්න ඒ තණ්හාව නැතිනම් අන්න ඒ දේ භවය. ඒ දේ ඔහුට එතන පැවැත්ම හදලා දෙනවා ඒ භවය කියන දේ. එතකොට ඒ භව වශයෙන් තියෙන පත්තනය නිසා තමයි නැතිනම් භව වශයෙන් කරන ප්‍රාර්ථනාව නිසා තමයි ඔහු ප්‍රතිසන්දි වශයෙන් තව තැනකට යන්නේ. තණ්හාව නිසානේ උපදින්නේ. ධ්‍යාන ලබා ගත්තත් ඒ කෙනා උපදින්නේ තණ්හාව නිසා තමයි. එනිසා යම්කිසි කෙනෙක් ප්‍රථම ධ්‍යානය උපදව ගත්තාය, ဒုတိ ය ධ්‍යානය උපදව ගත්තාය කියලා බේරෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි මේ තෘෂ්ණාවේ ස්වභාවය තමයි తත්‍ර తත්‍රාභිනන්දනී කියලා කියන්නේ. ඒ තන සතුට වෙනවා. කොතෙන්ටදපත් වෙන්නේ? එතන සතුට වෙන කමින් යුක්තයිනේ තණ්හාවේ ස්වභාවය. ඉතින් යම්කිසි කෙනෙක් තෘෂ්ණාව පිළිබඳව කලකිරිලා ගිහිල්ලා තෘෂ්ණාව පිළිබඳව කලකිරීම නිසාම ඔහු ධානය උපදවගෙන ඊට පස්සේ ධානයේ පිළිබඳව තණ්හාවෙන් ඉන්නවා. ඒ පිළිබඳව ආශ්‍රව එකතු කරගන්නවා. එතකොට අන්න ඒ භවයේ පිළිබඳව තියෙන කැමැත්ත තමයි භවආශ්‍රවය කියලා කියන්නේ. ඒක ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන සහ චතුර්ථ ධාන වශයෙන් ඇති කරගන්න බව. ඊට පස්සේ තව තියෙනවානේ ධාන වශයෙන් ගත්තාම රූපාවචර හතරක් වගේම අරූපාවචර හතරක්. එතකොට අරූපාවචර හතරක් පිළිබඳවත් කෙනෙකුට යම් තණ්හාවක් තියෙනවා නම් ආකාශය අනන්තයි කියලා හිතන සංඥාව වඩලා ආකාසානංචායතනෙ වඩනවා නම් විඥානයේහි අනන්තවත් බව පිළිබඳව මෙනෙහි කරලා විඥානංචායතනෙ පිළිබඳව වඩනවා නම් ඒ වගේම නත්ති කිංචි කියන එක පිළිබඳව අදහස් කරලා ආකින්චඤ්ඤායතනෙ වඩනවා නම් ඒ වගේම නේව සංඥා නා සංඥායතනෙ සංඥාව අප්‍රකට කිරීමෙන් ඔහු වඩනවා නම්
මේ ආකාරයට අරූප ධ්‍යාන ලබන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි අරූපාවචර ධ්‍යාන ලැබුවත් ඒ හැම තැනකම ඔහුට මෙබඳු දැක්මක් එතන ඇති කරගන්න ධ්‍යාන නිකාන්තයක් ඇති කරගන්නට ඉඩ කඩ තියෙනවා. එතකොට එතන පැවැත්මක් ඔහුට ලැබෙනවා. ඒ මට්ටමේ අසුරු කිරීමක් ලැබෙනවා. විඥානඨිතියක් එතන තියෙනවා. ඒ ටික සකස් වෙනකොට විඥාණයට පැවැත්මක් එතන ලැබෙනකොට ඊට අනුරූප ප්‍රතිසන්දියක් තියෙනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා මේ කාරණාවේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා භව ආසවත් කියනකොට භවය කියන දේ ආශ්‍රව ධර්මයක් විදිහට වර්ධනය වෙලා තියෙනවා. කුමන අවස්ථාවලද මේ ධ්‍යාන මට්ටම් වලදී පවා එතනිනුත් මිදෙන්නට නොදී අල්ලා ගන්නට හේතු වන දෙයක් තමයි භවය කියන දේ. කාමාශ්‍රවය මෙතනදී අදාළ කරගෙන අපි මේ ලෝකයට අදාළව අපි ඉන්න භූමියට අදාළව කතා නොකළේ කාමයේ කියන වචනය ඇතුලේ මේ පවතින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්හි පිළිබඳව තියෙන කැමැති වෙන ස්වභාවය අපි කාමාශ්‍රවය යටතේ කතා කළ නිසා භවආශ්‍රවය කියන දේ කාමයෙන් මිදී යන්නහුට රූපාරූපාදී දේවල් උපදව ගත්තත් එතන පවතින දෙයක් හැටියට වෙනම පැහැදිලි කළ යුතු නිසා තමයි ඒක මේ වෙනම කාරණාවක් හැටියට මේ තැනදී විග්‍රහ කොට දක්වන්නේ. ඒ වගේම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා කාමාශ්‍රවය පිළිබඳව වගේම දිට්ඨියත් ආශ්‍රවයක් විදිහට ඇතැම් වෙලාවකට මේ දිට්ඨිය කියන දේ ආශ්‍රවයක් විදිහට භවආශ්‍රවයටම ඇතුළත් කොට දක්වන පරයයකුත් භවආශ්‍රවයෙන් එළියට අරගෙන වෙනම පැහැදිලි කරන පරයයකුත් තියෙනවා. මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්නේ මේ අපි වෙනමම කතා කරන දිඨාශ්‍රවය පිළිබඳව. මොකද රූපං අත්තතෝ සමනුපස්සති ආදී දේවල් පිළිබඳව අපි අත්තානු දිට්ඨිය ආදී පිළිබඳව කතා කරනකොට අපි එතනදී දකිනවා මේ දිට්ඨිය පිළිබඳව විග්‍රහ කරන්නේ අර කාම භූමියට අදාළව වෙනවට වඩා වැඩිපුර කතා කරන්නේ රූපාදී නිමිති පිළිබඳව කතා කරන තැන්. ඒ ධාන නිමිත්ත පිළිබඳව එයා උපදවගත්ත ඒ සංඥාව පිළිබඳව පවත්තන දේ පිළිබඳව ඒ රූපී නිමිත්තම ආත්මය හැටියට කල්පනා කරනවා කියන තැනකින් තමයි විග්‍රහ කොට දක්වන්නේ බොහෝ තැන්වල පෙළ දහම තුලත්. ඒකෙන් කියන්නේ කාමයට අනුරූපව යන දිට්ඨියක් ලෝකෙ තුල ඔවුන්ට ඇති වෙන්නේ නැහැ කියන එක නෙමෙයි දිට්ඨාශ්‍රවය පිළිබඳව. එහෙම දිට්ඨාශ්‍රවයක් ලෝකෙ තුල තියෙනවා. ඒකයි මිත්‍යා දෘෂ්ටි ගන්නට පුළුවන්කම තියෙන සත්වයින්ට. ඒක අපි බෙදලා අර්ථය නිවැරදිව දැනගන්නට අවශ්‍යයි. දිට්ඨාශ්‍රවය කියලා කියනකොට දිට්ඨිය ආශ්‍රව ධර්මයක්. දිට්ඨිය කියලා කියන්නේ අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි. යම්කිසි දෙයකට අපි බැසගෙන දැඩිව පිහිටලා ඉන්නවා නම් ඒක තමයි දිට්ඨිය බවට පත් වෙන්නේ. යම්කිසි දෙයකට බැසගෙන දැඩිව පිහිටලා ඒ මත පිහිටලා ඉන්නවා නම් ඒක තමයි දිට්ඨිය. අබිනිවේෂ පරාමාශය තමයි දිට්ඨිය බවට පත් වෙන්නේ. එතකොට මේ දිට්ඨිය කියන දේ අපිට පවතිනවා ස්කන්ධ පංචකය පිළිබඳව. රූපය පිළිබඳව අපිට දිට්ඨිය පවතිනවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මවත් විදිහට අපි කල්පනා කරනවා. ආත්ම වශයෙන් කල්පනා කරනවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය කියන දේ ආත්ම වශයෙන් අපි කල්පනා කරනවා. එතකොට රූපය ආත්ම වශයෙන් කල්පනා කරනකොට ඒ කෙනාට පේන්නේ මේ තියෙන රූපේම තමයි ආත්මය කියලා. මේකෙන් තොරව වෙනත් දෙයක් දකින්නේ නැහැ. මේ තියෙන රූපේම කෙනෙක් පුද්ගලයෙක් ආත්මය හැටියට කල්පනා කරනවා. පුංචි කාලේ ඉඳලා ලොකු වෙලා මේක මෙතනින් නැති වෙලා යනවා කියලා හිතන ඒ බඳු දෘෂ්ටියක් ලෝකෙ තුල ඇතම් කෙනෙකුට තියෙනවා. දැන් මේ අපි අද දවසට සාපේක්ෂව කතා කළොත් භෞතිකවාදී අදහස් දරන බොහෝ දෙනෙක් හිතන කල්පනා කරන අදහසක් මේක. මේ ඉපදුනා නැතිනම් මේ හටගත්තා මේක මෙහෙම පැවතිලා මේක මරණයත් එක්කම කෙලවර වෙලා යනවා. මේක එතනින් එහාට වෙනමම දෙයක් ඇත්තේ නෑ. එතනින් එහාට සිඳිලා යනවා මිසක ආයතනකට ගිහිල්ලා උපදිනවා කර්මානුරූපීව කියලා හේතුඵල ධහම පිළිබඳව පැවැත්මක් ඔවුන්ට ඇත්තේ නෑ. උච්චිජ්ජති විනස්සති කියලා ඔවුන් හිතනවා මේ මරණයත් එක්කම මේක සිඳිලා වෙනසිලා යනවා. එතනින් එහාට ආයි පැවැත්මක් නෑ කියලා. මේකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. එතකොට මේක ඇති වෙන්නේ රූපං අත්තතෝ සමනුපස්සති කියන රූපේ ආත්ම රූපේ කියන එක ආත්ම වශයෙන් කල්පනා කරන කෙනෙකුට. රූපය ආත්ම වශයෙන් කල්පනා කරනවා. මේ රූපේම තමයි ආත්මය.
බුදුරජාණන් වහන්සේකදී උදාහරණයක් පෙන්නනවා මොකද්ද ඒ කියන්නේ කියන එක. ඒ කියන්නේ රූපං අත්තතෝ කියලා කියන්නේ රූපේ ආත්ම වශයෙන් කල්පනා කරනවා කියලා කියන්නේ දැන් යම් පහනක් පත්තු වෙනකොට මේ පත්තු වෙන පහනේ යම් කිසි වර්ණයක් තියෙනවා නම් ඒ වර්ණයයි දැල්ලයි මේ දෙකම එකයි. මේ දෙකම දෙකක් නෙමෙයි මේ දෙකම එකයි කියලා කල්පනා කරනවා කෙනෙක්. අන්න ඒ විදිහටම මේ වර්ණයයි දැල්ලයි දෙකම එකක් කොට දැක්කා වගේ ආත්මය සහ රූපය කියන දේ දෙකම එකක් කියලා කල්පනා කරනවා. ඒකයි ආත්මය කියන්නේ මේ රූප වශයෙන් රූපේ ආත්ම වශයෙන් කල්පනා කරනවා කියන එක. මේ දෙකම දෙකක් නෙමෙයි මේ දෙකම එකක් හැටියට හිතනවා. එහෙනම් ඒ දෙකම එකක් නම් රූපේ විනාශ වෙනකොට ආත්මේ තියෙන විදියක් නැහැ ආත්මෙත් විනාශ වෙලා යනවා. ඒක තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියලා ගන්න එකේ තියෙන දැක්ම බවටපත් වෙන්නේ. ඒකම තියෙනවා වේදනං අත්තතෝ සමනුපස්සති කියලා වේදනාව ආත්මයේ විදිහට හිතනවා. සංඥාව සංස්කාරයේ විඥානයේ ආත්ම වශයෙන් කල්පනා කරනවා. ඒක ආත්ම වශයෙන් කල්පනා කරනකොට ඔය ස්කන්ධ පංචකයේම ආත්ම වශයෙන් කල්පනා කරන ඔය පහට කියනවා උච්ඡේද දෘෂ්ටි කියලා. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ දැන් ඒක එතනින් සිඳිලා ගියාට පස්සේ අද මේ වේදනාව විඳිනවා කියන බව මරණය හමුවේ කෙලවර වීමත් සමග ඒ විඳිමින් යන ආත්මය ඔහුගේ නැහැ. හඳුනා ගනිමින් ලෝකය හඳුනමින් යන ආත්මය මරණයත් සමග කෙලවර වීමත් සමග නැහැ. හිතමින් යන ආත්මය නැහැ. දැනගනිමින් යන ආත්මය මරණයත් සමග අතහැරෙනවා. ස්කන්ධ පංචකය පිළිබඳව තියෙන මේ දෙයට කියන උච්ඡේද දිට්ඨි කියලා. උච්ඡේද දිට්ඨිය හරිම භයානක දෙයක්. ඒක භයානක දෙයක් කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටිය තියෙන කෙනා කර්මයේ කර්මඵලයේ පිළිගන්නේ නැහැ. කර්මයේ කර්මඵලයේ පිළිගන්නේ නැහැ. කර්මයේ කර්මඵලයේ පිළිගන්නේ නැති නිසා එයා ඕන තරම් පාපයක් කරන්නට පැකිලෙන්නේ නැහැ. විශේෂයෙන්ම අද ඇතැම් වෙලාවට ලෝකයේ තුල ගොඩක් වෙලාවට අපි දකිනවා මේ උච්ඡේද දෘෂ්ටි සහගත භාවය නිසා ලබන මිනිසුන්ගේ නොඑක් විලෝපික ක්‍රියාකාරකම් අපි දකිනවා. ඒ දේවල් අපි දකින්නේ මේ දෘෂ්ටියේ තියෙන භයානක බව පෙන්වා දෙමින්. සමහර වෙලාවට යුද්ධ කෝලාහල අවියායුධ ආදී දේවල් පවා අපි දකින්න පුළුවන්කම ලැබෙනවා මේ කර්මයේ කර්මඵලයේ පිළිබඳව පුංචිවත් දැනුමක් නැතිකම නිසා මේ භෞතිකත්වයේ මතම තීරණ ගන්නකම නිසා. එතකොට ඒක තමයි ඊටාම භයානකම දේ බවට පත් වෙන්නේ. අර ශත් ශාස්ත්‍රවරුන්ගෙන් කෙනෙක් කිව්වේ ගංගානංගගේ උඩ ඉඳලා පහළට මිනිස්සු මරාගෙන ගිහිල්ලා මස් ගොඩක් ගැහුවත් ඒකෙන් සිදුවන කර්මයක් සිදු කරන්නෙක් හෝ රැස් කරගන්නෙක් නැහැ. කර්මය සිදු වෙන්නේ නැහැ කියලා. ඒක එතනින් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කෙනෙක් පිහියෙන් යන්නොත් පටවි ධාතුව ඇතුලෙන් පටවි ධාතුව ගියා මිසක එතන කර්ම කරන්නෙක් හෝ රැස් කරගන්නෙක් නැහැ කියලා ඔහුගේ වාදය ඔහු ප්‍රකාශ කළා. එතකොට ඒ බඳු තැනක් අපිට මේක ආත්මවත් කොට හිතන ආත්ම වශයෙන් කල්පනා කරන එකෙන් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දෙවෙනි එක තමයි රූපය කියන දේ එකක් ආත්මය කියන එක තවත් එකක්. දැන් කලින් කල්පනා කළේ කොහොමද රූපං අත්තතෝ සමනුපස්සති කියලා ඒක ආත්ම වශයෙන් කල්පනා කළේ. නමුත් මෙතනදී කල්පනා කරන්නේ කොහොමද රූපං වා අත්තානං සමනුපස්සති කියලා. රූපවන්තං වා අත්තානං සමනුපස්සති කියලා මේ ආත්මය කියන එක එකක් රූපය කියන එක තවත් එකක්. එතකොට උවත් මේ ආත්මය රූපවත් එකක්. ආත්මය කියන එක රූපවත් රූපේ අයිතිකමක් තියෙන දෙයක් තමයි ආත්මය කියන එක. එතකොට දැන් රූපේ නැති වුණාට ආත්මය නැති වෙන්නේ නැහැ. ඒ ආත්මය අද මේ විදිහට රූපවත් වෙලා තියෙනවා. රූපයට අයිතිකාරයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි රූපේ නැති වෙලා යනකොට මේ ආත්මය මරණින් මත්තට පැවතගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව දක්වනවා දැන් යම් ගහක් තියෙනවා ගහේ ඡායාව තියෙනවා. එතකොට ඡායාව එකක් ගහ කියලා කියන්නේ තවත් එකක්. ගහ එකක් ඡායාව එකක් වුණාට මේ ඡායාව ඇත්තෙක් තමයි ගහ කියලා කියන්නේ. ඡායාවත් මේ ගහ. ඡායාව ඇත්තෙක්. ඒ වගේ ආත්මය එකක් රූපය කියන්නේ තවත් එකක්. එහෙම වුණාට මේ ආත්මය රූපවත්. එතකොට මේ රූපයට අයිතිකාරයක් බවට පත් වෙලා තියෙන ආත්මය. රූපේ නැසෙන්න පුළුවන් ආත්මය නැසෙන්නේ නැහැ. නොනැසී යනවා කියලා කෙනෙක් දෘෂ්ටිගත වෙනවා. මේකට කියනවා සාස්වත දෘෂ්ටියයි කියලා. ඊට පස්සේ කෙනෙකුට ඇති වෙනවා අත්තනිවා රූපං සමනුපස්සති.
ආත්මය පවතිනවා. ආත්මය කියන්නේ වෙනම එකක්, රූපය කියන්නේ වෙනම එකක්. එතකොට දුවත් ආත්මය මත තමයි රූපය පිහිටලා තියෙන්නේ. ආත්මය ඇතුලේ තමයි රූපය කියන දේ තියෙන්නේ කියලා කෙනෙක් කල්පනා කරනවා. එතකොට හරියට යම් මලක් තියෙනවා, සුවඳකුත් තියෙනවා. හැබැයි මේ සුවඳ මල මත පිහිටපු දෙයක් හැටියට කල්පනා කරනවා වගේ ආත්මය මත තමයි මේ රූපය කියන දේ පිහිටලා තියෙන. එකයි අත්තනිවා රූපං කියලා කිව්වේ ආත්මය මත රූපය පිහිටලා තියෙනවා කියලා හිතනවා. එතකොටත් රූපේ විනාශ වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ආත්මය විනාශ වෙන්නේ නැහැ. ඒ ආත්මය මතම වෙනස් රූප ඒ කාලෙට තියෙන්න පුළුවන්. අර කලින් කතා කරපු දෘෂ්ටිය වගේම. ඒ වගේම හතරවෙනි එක අපිට දකින්න පුළුවන් රූපස්මින් වාත්තානං සමනුපස්සති. රූපය ඇතුළත රූපේ කෙරෙහි අභ්‍යන්තරයේහි ඒ මත ආත්මය දකිනවා. රූපස්මින් වාත්තාන. හරියට කරඬුවක් තියෙනවා, කරඬුව ඇතුලේ මණිකක් තියෙනවා. එතකොට මේක කරඬුව එකක්, මණික තව එකක්. එතකොට දුවත් මණික තියෙන්නේ කරඬුව ඇතුලේ. අන්න ඒ විදිහට කෙනෙක් කල්පනා කරනවා ආත්මය කියන එක තියෙන්නේ මෙන්න මේක ඇතුලේ කියලා. එතකොට මෙන්න මේ ඇතුලේ රූපය ඇතුලේ තමයි ආත්මය තියෙන්නේ. අපි කියන්නේ මේක ඇතුලේ පණ තියෙනවා කියලා. එහෙම එකක් රිංගගෙන තියෙනවා කියලා. එතකොට ඒක යන්න පුළුවන්කම තියෙනවානේ තව තැනකට අතහැරලා දාලා. එතකොට භවයෙන් භවයට සැරිසරන විඥානයක් තියෙනවා. ඉතින් අපි අද ආත්ම කියන කතාව නිකන් කියන්නේ නැතුව අපි ඒක නිකන් අර පන කියන වචනය ඇතුලේ ඇතුළත් කරලා ඒක ඇතුලේ අපි දාගෙන ඉන්නවා. නමුත් පොදුවේ අපිට තියෙනවා ආත්ම දෘෂ්ටියක් පිළිබඳව. එතකොට මෙන්න මේකම වේදනාවෙත් මේ හතර ආකාරයකට තියෙනවා. සංඥාවෙත් මේ හතර ආකාරයකට, සංස්කාර විඥානෙත් මේ හතර ආකාරයකට තියෙනවා. එතකොට මෙන්න මේ හතර ආකාරයකට තියෙන මේ දෘෂ්ටි පිළිබඳව දක්වනවා අත්තානු දිට්ඨි කියලා. ඒ වගේම මේ දෘෂ්ටි දක්වනවා සක්කාය දිට්ඨි කියලා. එතකොට මෙන්න මේ වලට කියනවා දිට්ඨි සහගත කෙලෙස්. දිට්ඨිය කියලා. එතකොට මෙන්න මේ දිට්ඨි නිස්ෘතව යම් කිසි දේවල් අසුරු කරනකොට ඒකට කියනවා දිට්ඨාශ්‍රවය කියලා. දිට්ඨි නිස්ෘතව මේ දේවල් අසුරු කරනවා. ඒක දිට්ඨාශ්‍රවය. එතකොට පුරුද්දක් විදිහට කෙනෙකුට ඉදිරිපත් වෙන්නෙම දිට්ඨාශ්‍රවයෙන් තමයි අරමුණ. ප්‍රත්‍යඥයෙකුට එබඳු අරමුණු ඇසුරු වෙන්නෙම දිඨාශ්‍රවය මාර්ගයෙන් තමයි ඒ අරමුණු පිළිගන්න ලෑස්ති වෙලා තියෙන්නේ. එනිසා දිට්ඨිය කියන දේ ජීවිතයේ යෙදෙන කාරණාවක් බවට බොහෝ දෙනෙකුට පත් වෙලා තියෙනවා. ඒ විදිහට අපිට දිඨාශ්‍රවය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට දිඨාශ්‍රවයේදී තියෙන ප්‍රධානම දේ තමයි දිඨාශ්‍රවය බොහෝ අකුසලයන්ට මූලික වෙන දෙයක්. දිඨාශ්‍රවයේ ඍජුවම අපිට අකුසල පාක්ෂික ධර්මයක් විදිහට තාම භයානක තැනකට උච්ඡේදාදී දෘෂ්ටි තුල කෙනෙක්වපත් කරන්නට පුළුවන් තැනක් තමයි මේ දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් මේ දිට්ඨියම නැවත නැවත පුරුද්දක් විදිහට අපිට මේ දේවල් එකතු කරලා දීලා තියෙනවා. අපිට මෙතන පල්වීමක් දකින්න පුළුවන්කම තියෙනවා. එකතුවක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒකේ ප්‍රතිඵලයේ විදිහට තමයි ඒ තැන්වල දෘෂ්ටිගත වීම පවතින්නේ. සක්කාය දිට්ඨිය ආදී පවතින්නේ. ඒ සක්කාය දිට්ඨිය ආදී පවතින නිසා තමයි සක්කාය දිට්ඨියට අනුගතව අකුසල ධර්ම කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ හැම තැනකම දිට්ඨිය කියන එක ආශ්‍රවයක් විදිහට තමන්ගේ කෘත්‍ය සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ඊළඟ කාරණාව හැටියට අපිට ඊළඟ ආශ්‍රව ධර්මයේ හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යා ආශ්‍රවය. අවිද්‍යාව. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව යම් අඥානං අදස්සනං කියලා කියන්නේ නොදන්නා කමක් නොදකින කමක් තියෙනවා නම් මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කියන දේ ආශ්‍රව ධර්මයක්. අවිද්‍යාව කියන දේ අපි පුරුද්දක් විදිහට එකතු කරගෙන යන ආශ්‍රව ධර්මයක්. මේ අවිද්‍යා ආශ්‍රවය ඕනම කෙනෙකුට චතුරාර්ය සත්‍ය නොදන්නාකම ඒ ජීවිතේ පුරාවටම පැතිරිලා අල්ලගෙන තියෙනවා. දැන් දිඨාශ්‍රවය වගේ ආශ්‍රව ධර්මයක් ප්‍රධාන වශයෙන්ම සිඳ දමන්නට පුළුවන්කම තියෙනවා. සෝවාන් මාර්ගයෙන්ම සිඳ දමන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අනාගාමී ආර්යයන් වහන්සේ නමකට පුළුවන්කම තියෙනවා කාමාදී ආශ්‍රවයක් සිඳ දමන්නට. හැබැයි මේ අවිද්‍යාව කියන දේ අරිහත් මාර්ගයේ දක්වාම කෙනෙකුට පවතිනවා. මොකද චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව පවත්නා නොදන්නාකම අපැහැදිලිතාවය නිසාම තමයි ඒ
කෙලෙස් ධර්මයන් ඒහා අනුවර්තිත කෙලෙස් ධර්මයන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ. එනිසා අපිට අවිද්‍යාව කියන දේත් හඳුනා ගැනීම වටිනවා. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියනකොට දුක පිළිබඳව නොදන්නාකම. දුක පිළිබඳව දන්නේ නැහැ. දුක පිළිබඳව දන්නේ නැහැ කියලා කියන්නේ මේ ඉපදෙනවා, මැරෙනවා, ලෙඩ වෙනවා කියන එක දන්නේ නැහැ කියන එකම නෙමෙයි. මේ අපිට කායික වශයෙන් හෝ මානසික වශයෙන් ඇති වෙන දුක් වේදනාව ගැන දන්නේ නැහැ කියන එක නෙමෙයි මෙතනදී මේ දුකයි කියලා කියන්නේ. ඒකට මෙතනදී දුකයි කියලා කියන්නේ මොකද්ද? මෙතනදී මේ දුකයි කියලා කියන්නේ දුක්ඛේ අඥානං කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව පවත්නා ප්‍රඥාවේ නැතිකම. දුක්ඛේ ඥානං දුක පිළිබඳව තියෙන ඥානය. ඒක නෑ. දුක නෙමෙයි. දුක පිළිබඳව තියෙන ඥානය. දුක පිළිබඳව තියෙන ප්‍රඥාව නැතිකම. එතකොට ඒක තමයි දුක්ඛේ අඥානං කියලා කිව්වේ. දුක පිළිබඳව දන්නේ නැහැ. දුක පිළිබඳව දන්නේ නැහැ කියනකොට මේ සංකත දුක්ඛ ලක්ෂණය සංකත දුක පිළිබඳව දන්නේ නැහැ. හේතු නිසා සකස් වෙන මේ දුක කියන පොදු ධර්මය දන්නේ නැහැ. දැන් කායික සහ මානසික දුක කියලා කියන්නේ මේ දුකේ එක කොටසක් විතරයි. හැබැයි කායික හා මානසික වශයෙන් නොදැනෙන දුක්ඛ ආර්ය සත්‍යයට අයිති වුණ කොටස් තියෙනවා. ස්කන්ධ දුක කියන එක අපිට කායික හෝ මානසිකව දැනෙන්නේ නැහැ හැම වෙලාවකදීම. දුක් වේදනාව විදිහට අපිට ගෙනල්ලා දෙන්නේ නැහැ. සැප වේදනාවෙත් තියෙනවා දුක්ඛ ලක්ෂණ ටිකක්. සැපයි කියන තැනක් තියෙනවා ඒ සංකත දුක්ඛ ලක්ෂණය හේතු නිසා සකස් වෙනවා කියන බව එතනටත් පොදුයි. පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණය, විපරිණාමාර්ථයේ දුක්ඛ ලක්ෂණය, සන්තාපාර්ථයේ දුක්ඛ ලක්ෂණය එතනටත් පොදුයි. සැප වේදනාව කියන තැන. එනිසා අපිට ලෝකේ යම් කිසි දෙයක් හේතු නිසා සකස් වෙන ධර්මයන් තියෙනවා නම් ඒ හැම තැනකම මේ සංකත දුක්ඛ ලක්ෂණය තියෙනවානේ. ඒ සංකත දුක්ඛ ලක්ෂණය නොදන්නාකම නිසාම තමයි ඒක දුක්ඛේ අඥානං කියලා කියන්නේ. එතකොට දුක්ඛ සමුදය අඥානං කියලා කියනවා දුක හටගත් ආකාරය පිළිබඳව දන්නේ නැහැ. දුක හටගත් ආකාරය පිළිබඳව දන්නේ නැහැ. දුක හටගත් ආකාරය පිළිබඳව දන්නේ නැතිකම නිසා තමයි අර දුක පිළිබඳව කෙනෙක් පුද්ගලයෙක් හැටියට කල්පනා කරන්නේ. යම් සංකත දුක්ඛ ධර්මයක් තියෙනවා නම් සංකත දුක්ඛ ලක්ෂණයන්ගෙන් හෙබි ධර්මයක් තියෙනවා නම් ඒක කෙනෙක් පුද්ගලයෙක් හැටියට කල්පනා කරනවා. එතකොට ඒ ටිකම මම කියලා හිතනවා. මම කියලා හිතනකම නිසාම මොකද වෙන්නේ? ඒ දුක්ඛේ නොදන්නාකම එතන තියෙනවා. ඒ නිසාම එතන අපිට වෙනවම තණ්හාවේ පැවැත්මක් වැඩිමක් පේනවා. ආපහු තණ්හාව තියනවා කියලා කියන්නේ මොකද්ද? තණ්හාව තියනවා කියන්නේ ආපහු ওই විදිහ දෙයක් හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ ජීවිතේට ප්‍රතිසන්දි වශයෙන් ආවේ නිසා ඒ නිසා තමයි තෘෂ්ණාව කියන දේ දුකට මුලයි කියලා කියන්නේ. තණ්හා කරපු නිසා තමයි ස්කන්ධ ටිකක නැවත නැවත හමු වීම පෙනෙන්නේ. ඒකයි තෘෂ්ණාව ජනිකා කියලා කියන්නේ තෘෂ්ණාව මව කියලා කියන්නේ. නැවත නැවත හදන්නේ තෘෂ්ණාව නිසානේ. එතකොට කෙනෙක් උපදින්නේ කර්මයට නෙමෙයිනේ කෙනෙක් උපදින්නේ තණ්හාව නිසානේ. කර්මයටත් කර්ම නිමිත්තකටත් තණ්හා කරන නිසා තමයි කෙනෙක් උපදින්නේ නැත්නම් නිකම්ම නෙමෙයි. එතකොට අන්න ඒක ඒ තණ්හාව කියන දේ දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය පවතින්නට දුක උපකාරයි. අර දුක්ඛ ලක්ෂණ ටික මත තමයි හැම වෙලාවකදීම තණ්හාව කියන දේ පවතින්නේ. තණ්හාව දුක්ඛ ලක්ෂණ ටික මත පවතින්නේ නැත්නම් කොයි වෙලාවකවත් තණ්හාවේ පැවැත්ම කියන දේ පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එනිසා තණ්හාවේ පැවැත්ම කියන දේ පේන්නේ හැම වෙලාවකදීම අර දුක්ඛ ලක්ෂණයන්ගෙන් හෙබි සංකත ධර්මයන් පිළිබඳව තමයි තණ්හාවේ පැවැත්ම පේන්නේ. ඒ සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණය නොදන්නා කම ඇති තැනක සමුදය කියන දේ ගොඩනගෙනවා කියන එක නතර කරන්න පුළුවන් කමක් නැහැ. සමුදය ගොඩනගෙන තැනක නැවත එබඳු වූ ජරා මරණ දුක ගෙනල්ලා දෙන්න පුළුවන්. නැවත දුක්ඛ ස්කන්ධ ටිකක හට ගැනීම සිද්ධ වෙනවා කියන එක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට අද අපිට කරන්නට තියෙන්නේ දුක කියන දේ පිරිසිඳ දැකිය යුතු දෙයක්. සමුදය කියන දේ ප්‍රහාණය කළ යුතු දෙයක් හැටියට මේක කොටස් දෙකක් හැටියට තේරුම් ගැනීම. ඒක අපි කියනවා දුක්ඛේ ඥානං කියලා. දුක හටගන්න පැත්ත ගැන හිතනකොට අපිට පේනවා දුක්ඛ සමුදය. ඒකට කියනවා දුක්ඛ සමුදය ඥානං කියලා. එතකොට දුකේ හට ගැනීම පිළිබඳව යම් කිසි කෙනෙක් දකිනවා නම් ඒ දකින්නවා තෘෂ්ණාවේ ස්වභාවය පිළිබඳව දකින්නවා.
ඒ වගේම මේ හේතුඵල ධමක පැවැත්මක් කියන එක සත්පුද්ගල සංයුත්තේ ඉක්මවා දකින ඥාන දර්ශනයක පැවැත්මකුත් ඔහුට ලැබෙනවා. එතකොට ඒ තුළ තියෙනවා දුක්ඛ නිරෝධය පිළිබඳව දුක්ඛ නිරෝධේ ඥානං කියලා දුක්ඛ නිරෝධය පිළිබඳව පවත්නා ඥානයක්. දුක්ඛ නිරෝධේ ඥානය ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව දැකීම එකක්. ඒ වගේම ස්කන්ධයන්ගේ තියෙන අනුත්පාද නිරෝධය අනිත් එක. නැවත අනාගතයේ ස්කන්ධ ටිකක් හදලා දෙන එක කියවනේ අපි සමුදේ තියෙන ස්වභාවය. ඒතකොට දැන් සමුදේ පවතින්නේ නැත්නම් යම් තැනක මතු එබඳු ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න බවක් තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. මතු කෙලෙස් උපදිනවා කියලා එකක් තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. ඒකට කියනවා අනුත්පාද නිරෝධය කියලා. හැබැයි අනුත්පාද නිරෝධයේ පෙනුනේ කුමක් නිසාද? වර්තමානයේ නිරෝධය සාක්ෂාත් කළ නිසා. අර ස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කළ නිසා මතු නූපදින නොහට ගන්න බවට ඒ ස්කන්ධ ධර්මයන් පත් කළා. අනභවං කතා කියලා කියන්නේ නැවත නොවන බවට පත් කළා කියලා. තාලවත්තු කතා කියලා කියනවා මුදුන සිඳුණු තල් ගහක් බවට පත් කළා. නැවත අය ඒක දලු දාලා ඉන්න සුදුසු නැති බවට පත් කළා කියලා කියන්නේ ඒකට. එතකොට ඒ කෙලෙස් ධර්මයන් සහ මතු ස්කන්ධයන් නොහට ගන්න බවට පත් කළා. එතකොට මේ Nirodhe කොටස් දෙකම අපි දැක්ක යුතුයි. ඊට පස්සේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නවා. දුක නැති කරන්න අවශ්‍ය නම් දැන් අපි දුක පිරිසිඳ දැක්ක යුතු වෙනවා. ඒක දැක්ක යුත්ත සම්මා දිට්ඨිය කියන්නේ මේකයි කියලා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව හුදු දැනුමක් අපිට තියෙනවා. එතකොට අන්න ඒ ප්‍රඥාවට දුක්ඛ සමුදය පිළිබඳව අපි දැක්කා වගේම අපි Nirodheට හේතු වෙන මේ මාර්ගය පිළිබඳව දකිනවා. එතකොට ඒකට සම්මාදිට්ඨිය මූලික කරගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. යම් කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් එක ලක්ෂණයක් හරි දැක්කොත් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් එක ලක්ෂණයක් හෝ අවබෝධ කළොත් එක ලක්ෂණයක් හෝ දැක්කොත් ඒ දැකීම ප්‍රමාණවත් අනිත් සත්‍ය තුන අවබෝධ කරගන්න. කෙනෙක් දුක මොකද්ද කියලා දැක්කොත් හරියට දුක්ඛ ලක්ෂණය එයා දන්නවා මේක ඇති වුනේ කොහොමද කියලා. ඒ කියන්නේ එයා දුක්ඛ සමුදය දැක්කා. එතකොට එයා එතන ස්කන්ධයන්ගේ නිරෝධයක් දැක්කා අනාගතයට නූපදින බවක් දැක්කා. එයා ඒක තමයි මාර්ගය කියලා කියන්නේ මඟ වඩලා තියෙන කෙනෙක්. කෙනෙක් දුක්ඛ සමුදය පිළිබඳව දැක්කොත් එයා දැක්කා මෙන්න මේකයි තණ්හාව කියන්නේ මේකයි ස්කන්ධ ටිකට යෙදෙන මේ තෘෂ්ණාව සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට මේක නිසා දුක මේ දුක්ඛ සංකත ස්කන්ධ ටික හට ගන්නවා. එතකොට මේ පුද්ගල භව ඉක්මවා ගියපු නුවණක් යාට ඒ තුළ ඇති වෙනවා. මේක නැති වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා නුවණක් තියෙනවා. එතකොට එක ආර්ය සත්‍යයක් කෙනෙක් අවබෝධ කළා කියලා කියනවා නම් අනික් සත්‍ය තුන නිකම්ම අවබෝධ වෙලා තියෙනවා. කෙනෙක් දුක අවබෝධ කළොත් දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවත් අවබෝධ කරගත්තා වෙනවා. එක එක චතුරාර්ය සත්‍ය එක සත්‍යයක් අවබෝධ කිරීම ප්‍රමාණවත්. එකෙන් කියන්නේ එක සත්‍යයක් විතරක් අවබෝධ කරනවා කියන එක නෙමෙයි. එක සත්‍යයක් පිළිබඳව අවබෝධය ලබනවා කියන එක ඇතුලේ නිකම්ම තියෙන අනික් සත්‍ය පිළිබඳව පවත්වන ප්‍රඥාව. එතකොට මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතිකම තියෙනවා නම් ඒකට කියනවා අඥාන බව කියලා. ඒ අඥාන බව සහ දකින් නැති බව තියෙනවා නම් අදස්සනයක් තියෙනවා නම් අන්න ඒකට කියනවා ඒ අනනුබෝධ භාවයට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව ආශ්‍රව ධර්මයක්. අවිද්‍යාව ආශ්‍රවේ තමයි පදනම් වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ අනිකුත් ආශ්‍රව ධර්මයන්ගේ පැවැත්මට. එතකොට අවිද්‍යා ආශ්‍රවයක් විදිහට යෙදෙන නිසා තමයි කාම භූමියේ සත්‍ය කාමයේ ඇසුරු කරගෙන කාමයේ හොයාගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මයන් පසුපස්සේ පන්නන්නේ. රූපාවචර සත්‍ය ඒ රූප භූමියට අනුව රැවටෙන්නේ ඒ අවිද්‍යා ආශ්‍රවයේ එතන යෙදෙන නිසා රූපාවචර සත්‍ය එතන අවිද්‍යා ආශ්‍රවයේ යෙදෙන නිසා. එතකොට අපිට මේ විදිහට මේ කාරණාව දකිනකොට අවිද්‍යා ආශ්‍රවයේහි තියෙන ප්‍රධානම අර්ථය ප්‍රධානම කෘත්‍ය පිළිබඳව අපිට යම් අදහසක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කාරණාව මෙතනදී විශේෂ කාරණාවක් හැටියට අපි තේරුම් ගැනීම කළ යුතුයි මේ ආශ්‍රව ධර්මයන් පිළිබඳව මේ තියෙන බෙදීම මේ තියෙන විග්‍රහය පිළිබඳව. එතකොට මෙන්න මේ විදිහට ආශ්‍රව ධර්ම හතරක් අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව සහ අවිජ්ජාශ්‍රව කියන. දැන් නූපන් ආශ්‍රව නූපදින්නට ඕනේ උපන් ආශ්‍රව දුරු වෙන්නටත් යම් කිසි කෙනෙක් හිත වැඩි යුතු තැන් ditta ධම්මික වශයෙන් සංවරත්වයටපත් විය යුත්තේ කොහොමද? සම්පරායික වශයෙන් ආශ්‍රව සමුග්ඝාතනය කරගත යුත්තේ කොහොමද කියන කාරණාව තමයි
අපිට මේ සබ්බාසව සූත්‍රයේදී ඉදිරියට සාකච්ඡා කරන්නට තියෙන්නේ. එනිසා ඒට මූලයක් විදිහට තමයි මේ සම්ප්‍රායික ආශ්‍රව පිළිබඳව ඔබට මේ අවබෝධය ප්‍රධාන වශයෙන් ලබා දුන්නේ. එතකොට ඊළඟ ආශ්‍රව පිළිබඳව අපි කතා කරනකොට ඊළඟ දහම් පරයයන් පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපිට ප්‍රයෝජනවත් වෙනවා මේ සම්ප්‍රායික ආශ්‍රව පිළිබඳව අපි දැනගෙන තියෙන එක. එතකොට අපිට ditta ධම්මික ආශ්‍රව සංවරයටත් සබ්බාසව සංවර පරයයනේ අපිට දේශනා කළේ සියලු ආශ්‍රවයන්ගේ සංවර පරයයයි. එතකොට සමුග්ඝාත වශයෙන් ඇති කරගන්න පරයයත් අපිට වෙන වෙනම සාකච්ඡා කරන්නට පුළුවන්. ඒ එකින් එකට අපිට ඒ පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කිරීම වශයෙන්. ඉතින් එතනදී අපි සූත්‍රයේ සහ සූත්‍රයට පරිබාහිර කරුණුත් එකතු කරගෙන ඉදිරියේදී ඒ ආශ්‍රව ධර්ම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු.